එතකොට දැන් ගිය සතිවල පන්ති වලින් ඒ වගේම ඊට උඩින් මම කියලා දුන්නා ඔබට රටක මුදල් සැපයුම කියන්නේ මොකක්ද කියලා නේ. රටක මුදල් සැපයුම කියන්නේ මොකක්ද? රටක මුදල් සැපයුම සකස් වෙලා තියෙන වර්ග මොනවද? රටක මුදල් සැපයුමට පදනම සපයන්නේ කවුද? ඔය වගේ දේවල් ටික අපි කතා කරා. රටක මුදල් සැපයුමට පදනම සපයන නැත්නම් මම ඔබට කිව්වොත් මම ඔබට ගිය සතියේ ගත්ත උදාහරණයක් ඔබට මතක ඇති. ඒ තමයි දැන් රටක මුදල් සැපයුම කියන්නේ නිවසක් නම් ඒ නිවස සකස් වෙච්ච අඩිතාලම තමයි නැත්නම් අඩිතාලම හේවත් පදනම තමයි මොනවද? පදනම් මුදල් හේවත් අධිබලති මුදල් කියන්නේ මොන මුදල්ද? පදනම් මුදල් හේවත් අධිබලති මුදල්. රටේ මුදල් සැපයුම ඔබ ආයෙ නිර්වචනය කරොත් රටක මුදල් සැපයුම කියලා කියන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක නැත්නම් කිසියම් නිශ්චිත දිනයක රටක මහජනයා අත සංසරණය වන මුළු කාසියා නෝට්ටු ප්‍රමාණය නේද? රටක මහජනයා අත සංසරණය වන නැත්නම් රටක මහජනයාගේ අතේ තියෙන මුළු කාසියා නෝට්ටු ප්‍රමාණය. ඉතින් මුළු කාසියා නෝට්ටු ප්‍රමාණය විතරක්වත් නෙමෙයි. අපි ඒකට තවත් ටිකක් එකතු කරානේ. ඒ විතරක් නෙමෙයි. ඒ රටේ මහජනයාගේ නමින් සියලුම මූල්‍ය ආයතනවල තියෙන තැන්පතු වල එකතුවට කියනවා මොනවද? රටක මුදල් සැපයුම. ඔබ දන්නවා රටක මුදල් සැපයුම ආශ්‍රයෙන් තියෙන තව සංකල්ප තියෙනවානේ. පටු මුදල් සැපයුම, පුළුල් මුදල් සැපයුම, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම, වඩාත් පුළුල් මුදල් සැපයුම. ওই සංකල්ප අපි ඉගෙන ගත්තා. ඉතින් රටක මුදල් සැපයුම කියන දේ ඇතුළත් වන්නේ රටක මහජනයාගේ අතේ තියෙන කාසිහා නෝට්ටු ප්‍රමාණය විතරක් නොවේ. ඒ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල, විශේෂිත බැංකුවල හා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වල පවතින සියලුම තැන්පතු වල එකතුවට කිව්වා අපි මොන සැපයුමද? රටක මුදල් සැපයුම කියලා නේද? ඒ අවසාන අගය අපි ගණනය කරා. ඔබට මතක ඇති. ඒ අවසාන අගය අපි ගණනය කරාම ඒකට එන අගය මොකද්ද? රටක මූල්‍ය සමස්තය හේවත් රටක මූල්‍ය සමස්තය හේවත් M4 කියලා තමයි අපි ආව හඳුන්වන්නේ. නැත්තම් කියන්න පුළුවන් එයාට තවත් තමක් මොකද්ද? වඩාත් පුළුල් මුදල් සැපයුම කියලා. පැහැදිලිද? ඔය කාරණා ටික ගිය සතියේ ඉගෙනුවා. පැහැදිලි නේද? දැන් අද පෙන්නලා දෙන්න හදන්නේ හරි අපූර්ව අලුත් සංකල්පයක්. ඒ සංකල්පයේ නම තමයි මුදල් ගුණකය. මොකද්ද නම? මුදල් ගුණකය. මේ මුදල් ගුණකයයි. රටේ මුදල් සැපයුමයි. මේ මුදල් ගුණකය කියන එක්කෙනයි තාම ඔබ දන්නේ නැහැ මම පැහැදිලි කරන්නම්. රටේ මේ මුදල් ගුණකය කියන එක්කෙනයි රටේ මුදල් සැපයුම කියන කෙනයි. මේ මුදල් ගුණකය කියන එක්කෙනයි රටේ මුදල් සැපයුම කියන එක්කෙනයි. ඒ විතරක් නෙමෙයි. රටේ පදනම් මුදල් කියන එක්කෙනාගේ අතර හරි අපූර්ව සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිද? රටක මුදල් ගුණකය, රටක මුළු මුදල් සැපයුම හා රටක අධිබලති මුදල් නැත්නම් රටේ පදනම් මුදල්. ඒ කියන්නේ අර මුදල් සැපයුමට පදනම සපයන අතර හරි අපූර්ව සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය පැහැදිලි කරන්න ගන්න සංකල්පය තමයි දරුවනේ මේ මුදල් ගුණකය කියන්නේ. තේරුණාද? ඒ රටේ මුදල් සැපයුම කියන සංකල්පෙටයි මේ රටේ අධිබලති මුදල් වලටයි තියෙන සම්බන්ධය පැහැදිලි කිරීමට තමයි මේ මුදල් ගුණකය කියන සංකල්පය ඔබට ඉගෙන ගන්න වෙන්නේ. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් මුදල් ගුණකය යනුවෙන් අදහස් කරන්නේ රටක මුළු මුදල් සැපයුම ඒ රටේ පදනම් මුදල් මෙන් කීප ගුණයක්ද කියලා මැනලා බලන එක. මොකද්ද? ආයෙ කියන්න. රටක මුදල් ගුණකය කියන්නේ රටේ මුළු මුදල් සැපයුම ඒ රටේ පදනම් මුදල් මෙන් කිහිප ගුණයක්ද කියලා මැනලා බලන්න ඕනද? එතකොට මුදල් ගුණකය කියන සංකල්පයේ ගණනය කරනකොට අපිට මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. රටක මුදල් ගුණකය සමානයි අන්න බලාගෙන හදන ක්‍රමය. හොඳද? රටක මුදල් ගුණකය සමානයි එරටේ මුළු මුදල් සැපයුම බෙදනවා දරුවනේ එරටේ අධිබලති මුදල් වලින්. මොනවද බෙදන්නේ? අධිබලති මුදල් වලින්. රටේ මුදල් ගුණකය කියන්නේ මොකක්ද? රටක මුදල් සැපයුම රටේ අධිබලති මුදල් මෙන්
කොපමණ වාර ගණනක් දයන්න එක මැන බලන මිනුමට කියනවා මුදල් ගුණකය. එයා ගණනය කරන්නේ කොහොමද? රටක මුළු මුදල් සැපයුම අධිබලති මුදල් වලින් බෙදනවා. එතකොට ඔබට අමතක වෙන්න බෑ. මේ අධිබලති මුදල් සකස් වෙලා තියෙන ක්‍රම 4කින්. රටක අධිබලති මුදල් සකස් වෙලා තියෙන කීයකින්ද? ක්‍රම 4කින්. එකක් තමයි මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටු. කාසි හා නෝට්ටු. ඔබ දන්නවා එයාව මම තවත් විග්‍රහ කරලා කිව්වොත් ඕනනම් කොටස් දෙකකට බෙදලා ව්‍යාපාරිකාංශයේ සතු කාසි හා නෝට්ටුයි කුටුම්බාංශයේ සතු කාසි හා නෝට්ටුයි නේද? ඒ විතරක් නෙමෙයි. තව එකක් තියෙනවා. වාණිජ්‍ය බැංකුවල ඇති මුදල් ශේෂ නැත්තම් කියන්න පුළුවන් වාණිජ්‍ය බැංකුවල අත්ඇති මුදල් මොනවද? වාණිජ්‍ය බැංකුවල අත්ඇති මුදල්. එතකොට රටක අධිබලති මුදල් නැත්තම් මුදල් සැපයුමට පදනම සපයන එක්කෙනත් හැදිලා තියෙන විදියක් තියෙනව නේද? එයා හඳුන්වන්න පුළුවන් පළවෙනි එක්කෙනා මහජනයා අත සංසරණය වන කාසි හා නෝට්ටු. ඊළඟ අයිතමය තමයි වාණිජ්‍ය බැංකුවල ඇති මුදල් ශේෂ. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවල සේප් වල තියෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. දැන් මේ වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකුවේ තියෙනව නේද තැන්පතු? වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකුවේ තියෙන තැන්පතුත් අයත් වන්නේ රටේ මුදල් සැපේ රටේ අධිබලති මුදල් වලට. එතකොට ලියා ගන්න වාණිජ්‍ය බැංකු නමින් එම ලියන්න එපා කට්ටිය. වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකුවේ ඇති තැන්පතු අන්න රටේ අධිබලති මුදල් වල කොටසක් වෙනවා. රටක අධිබලති මුදල් වල කොටසක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ මම ඔබට තව අයිතමයක් පෙන්වලා දුන්නා. ඒ අයිතමය තමයි රාජ්‍ය නියෝජ්‍යායතන නමින් මහ බැංකුවේ ඇති තැන්පතු. මොකද්ද? මහ බැංකුවේ ඇති තැන්පතු. හැබැයි ඔබට උසස් පෙළ විභාග ගානකදී මම විශේෂයෙන්ම සඳහන් කරා මේ රාජ්‍ය නියෝජ්‍යායතන වල තැන්පතු ලංකාවේ තියෙන දශම ගානක් නේ. ඒ කියන්නේ රජයේ ඉතිරි කිරීම හරිම අඩුයි. මොකද රජයේ ආදායමෙන් රජයේ වියදම් පියවගෙන උදාහරණයක් විදිහට රාජ්‍ය ආයතන වලත් එනවා. රාජ්‍ය ආයතන වල සුළුතරයක තියෙන පොඩි ආදායමකින් වියදම කවර කරගෙන ඉතිරි කිරීම. ඒ තැන්පතු ටික තියෙනවා. නමුත් ඔබට ගානක ආවොතින් ඔබ දැනගන්න ඕන රටේ අධිබලති මුදල් එවත් නැත්තම් හයි පවර්ඩ් මනි කියලා කියනවා. එයා ගණනය කරන්නේ කොහොමද? කාසි හා නෝට්ටු වලට එකතු කරනවා වාණිජ්‍ය බැංකු වල ඇති මුදල් ශේෂ. ඒකටත් එකතු කරනවා වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකු වල ඇති තැන්පතු සහ ගානක තිබ්බොතින් විතරක් රාජ්‍ය නියෝජ්‍ය ආයතන නමින් මහ බැංකුවේ ඇති තැන්පතු කියලා අන්න ඒ හතර දෙනාගේ එකතුව ගණනය කරාම අපි ගණනය කරනවා මොන මුදල්ද? අධිබලති මුදල් හෙවත් පදනම් මුදල් කියන සංකල්පය. එතකොට මේ මුදල් සැපයුම කොහොමද හැදිලා තියෙන්නේ? මේ මුදල් සැපයුම හැදිච්ච විදි හතරක් තියෙනවානේ. මුදල් සැපයුමත් හැදිච්ච විදි හතරක් තියෙනවා. ඔබ දන්නවා පළවෙනි එක්කෙනා M1. ඒ කියන්නේ පටු මුදල් සැපයුම. එයා හැදිලා තියෙන්නේ කොහොමද? රටේ මහජනයා අත සංසරණය වන කාසි හා නෝට්ටුයි මහජනයාගේ නමින් වාණිජ්‍ය බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුයි. මොකද්ද? රටක මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටුයි රටේ මහජනයා නමින් වාණිජ්‍ය බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුයි. මම රටේ මහජනයාගේ නමින් මේවට කියනවා CP. අර වාණිජ්‍ය බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු වලට කිව්වා DDP. දැන් ඔබ ඉංග්‍රීසියෙන් පුරුදු වෙන්න එපා, සිංහලෙන් පුරුදු වෙන්න. තේරුණා? ඉංග්‍රීසියෙන් පුරුදු වෙනවට වඩා සිංහල ක්‍රමයට පුරුදු වෙන එක ඔබට ලේසි. එතකොට පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ M2 තියෙනවා. M2 මොන මුදල් සැපයුමද? පුළුල් මුදල් සැපයුම. අර පටු මුදල් සැපයුම වලටම එකතු කරනවා තව එකයි තමයක්. ඒ තමයි මහජනයාගේ නමින් වාණිජ්‍ය බැංකුවල තියෙන මොනවාද? කාලීන හා ඉතුරුම් තැන්පතු. එතකොට ඔබට දැන් කාලීන තැන්පතුවක් කියන්නේ මොකද්ද කියලා මම නෝට් එක වෙනම දීලා ඇති. ඉතුරුම් තැන්පතුවක් කියන්නේ මොකද්ද කියලා වෙනම නෝට් එක දීලා ඇති. ඉල්ලුම් තැන්පතුවක් කියන්නේ මොකද්ද කියලා වෙනම නෝට් එක දීලා ඇති. වාණිජ්‍ය බැංකුවක් කොහොමද බලපත්‍රලාභී විශේෂිත බැංකු වලින් වෙනස් වෙන්නේ කියලා ඇති. ඒ දෙකටම වඩා වෙනස් එක්කෙනක් තමයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම්. එයාගේ හැඳින්වීමක් දීලා ඇති. එතකොට ඔය විදියට රටක මුදල් සැපයුම හැදිලා තියෙනවා ප්‍රධාන ආකාර හතරකට. මෙයා M2 අනිත් එක්කෙනා තමයි කවුද? M2B. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම. එතකොට එයා හොයන්නේ අර පුළුල් මුදල් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම හොයන්නේ පුළුල් මුදල් සැපයුමට එකතු කරනවා
මහජනතාවගේ නමින් වාණිජ බැංකුවල තියෙන මොනවද මොනවද මහජනතාවගේ නමින් වාණිජ බැංකුවල තියෙනවද? නෑ. විදේශ රටවල ඉන්න කට්ටියකින් 50%කුත් අපේ රටින් ඉන්න කට්ටියකින් 100%කුත් මොන මුදල් ලේකකද විදේශ ව්‍යවහාර මුදල්ලින් පවත්වාගෙන යන ගිණුම් මේකකවල තැන්පතු එකතු කරනවා. පැහැදිලි නේද? අපි කතා කරා රටක් ඇතුලේ ඉන්නවා නම් යා නේවාසිකයෙක්. පැහැදිලිද? රටක් ඇතුලේ ඉන්නවා නම් යා නේවාසිකයෙක්. රටින් පිටරට ඉන්නවා නම් යා අනේවාසිකයෙක්. රටේ ඇතුලේ ඉන්නවා නම් නේවාසිකයෙක්, රටින් පිටින් ඉන්නවා නම් අනේවාසිකයෙක්. ඉතින් රට ඇතුලේ ඉඳන් විදේශ ව්‍යවහාර මුදලින් ඇතුළත් කරනවා නම් ඒවට කියන්නේ මොකක්ද? මොනවද කියන්නේ? RFC. තේරුණාද? රටින් පිට ඉන්නවා නම් ඒවට කියනවා NRFC. නැවත දෙකේම පොදුවට කියන නමක් තමයි ලුවර FCU BD FCU BU කියලා හරි මොකක් හරි එකක් දාලා තින්නේ ඒක. එතකොට ඒවට කියන්නේ විදේශ ව්‍යවහාර ලොකු ඒ කියන්නේ අර දෙකේම එකතුවක් තමයි හරියන්නේ. එතකොට අපි දැනගන්න ඕන මෙයාට නම් අර ගානක එන RFC වලින් 150ක් RFC වලින් 100%මද NRFC වලින් 150ද ගන්න. නමුත් ඔබට ගණන් වල ලැබෙන්නේ බොහෝ දුරට NRFC වල 150 තමයි. පැහැදිලිද? ඒ දෙන්නත් එකතු වුණාට පස්සේ දැන් මහජනයාගේ නමින් තැන්පත් තියෙන බලපත්ලාභී වාණිජ බැංකුවල විතරද? නෑ නෑ. මහජනයාගේ නමින් බලපත්ලාභී වාණිජ බැංකුවල විතරක් තියෙන තැන්පතු විශේෂය මොකද්ද? ඒ ඉල්ලුම් තැන්පතු. නමුත් ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු, ඒ කියන සියලුම දේවල් බලපත්ලාභී වාණිජ බැංකුවල විතරක් නෙමෙයි. බලපත්ලාභී විශේෂිත බැංකුවල බලපත්ලාභී මූල්‍ය සමාගම් වලක් තියෙනවා. අන්න ඒ දෙකේ අයිතමයත් එකතු කරාම එනවා රටක මූල්‍ය සමස්තයේවත් වඩාත් පුළුල් මුදල් සැපයුම. එයා අපිට හඳුන්වන්න පුළුවන් M4 නමින්. M4 නමින්. එතකොට දරුවනේ මේ මුදල් ගුණකයේ අගයක් එනවනේ. අපි හිතමුකෝ රටක නිකමට පටු මුදල් සැපයුම හිතන්නකො 100යි කියලා. අපි හිතමු රටේ අධිබලත මුදල් තියෙන්නේ 20යි කියලා. හොඳද? අපි හිතමු රටක නිකම් මුදල් සැපයුම 100ක් කියලා වගේ නිකන් උපකල්පනයක් කරන්න. අධිබලත මුදලුත් 120යි කියලා අපි 20යි කියලා දෙයන් හිතන් තියෙන්නේ. මේක බෙදුවට පස්සේ එනව නේද 5. මේකට බෙදුවට පස්සේ එනව නේද 5. ඒ 5 නම මුදල් ගුණකේ නේද? ඒ මුදල් ගුණකේ නේද? ඒක හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලාගෙන ඉන්න. හොඳද? කියනවා රටක අධිබලති මුදල් මෙන් 5 ගුණයකින් රටේ මුළු මුදල් සැපයුම සකස් වී ඇත. කොහොමද කියන්නේ? රටක අධිබලති මුදල් මෙන් 5 ගුණයකින් රටේ මුළු මුදල් සැපයුම සකස් වී ඇති බව තමයි මෙන්න මේ මුදල් ගුණකය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. පැහැදිලිද? එතකොට දැන් මම ඔබට ගාණක් දීලා ඇතිනේ. දැන් ගාණක් දීලා ඇති. එතකොට ඒ ගාණ ආශ්‍රයෙන් මම කරන්න මුලින්ම ඔබට කිව්වේ පටු මුදල් සැපයුම, පුළුල් මුදල් සැපයුම, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම හා වඩාත් පුළුල් මුදල් සැපයුම ගණනය කරලා තියාගන්න. අධිබලත මුදලුත් ගණනය කරලා තියාගන්න. මම ඊට පස්සේ ගාණ විස්තර කරලා දෙන්නම් කියලා. එතකොට ඒ ගාණට කලින් දැන් ඔබ මේ කොටස මතක් කරගන්න ඕන. එතකොට ඒකේ තියෙන ඊළඟ වැදගත්ම එක්කෙනා තමයි කවුද මේ රටක මුදල් ගුණකය කියන එක. දැන් වෙන ගුරුවරයෙක් ගත්තම මේක එක දවසින් එක පැයකින් උගන්වලා ඉවර කරනවා. මම එහෙම එක දවසින් එක පැයකින් උගන්වලා ඉවර කරන්නේ නැතුව දවසින් දවස කාරණා ටික එකතු කර කර ඔබට උගන්වන්නේ ඔබ හරියට පොඩි පොඩි කොටස් අල්ලගන්න. නැත්නම් පාඩම එකපාර ඇදලා දාන එක මහ දෙයක් නෙමෙයි. ඒ හින්දා හොඳට බලන්න මෙතන තියෙනවා 4 දෙනෙක්, මෙතන ඉන්න එක්කෙනෙක්. එයා හැදිච්ච ක්‍රම 4ක් තියෙනවා. එතකොට මෙන්න මේකත් හොඳට අහගෙන. දැන් මෙතන මං ගත්තේ පටු මුදල් ගුණකයනේ. මේකට කියන්නේ පටු මුදල් ගුණකය. එතකොට මේ ඉර උඩට මං වඩාත් පුළුල් මුදල් සුපිරිම දැම්ම නම් එතකොට එන්නේ මොන මුදල් ගුණකයද? මෙතනට එන්නේ මොන මුදල් ගුණකයද? එතකොට එන්නේ පුළුල් මුදල් ගුණකය. මං ඉර උඩට දාන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම නම් මෙතනට එන්නේ නම් මොකද්ද? ඒකාබද්ධ පුළුල් මුදල් ගුණකය. හැබැයි යට ඉර යට තියෙන අධිබලිත මුදල් වෙනස් වෙනවද? නෑ. අධිබලිත මුදල් වෙනස් වෙන්නේ නෑ. අර මුදල් සැපයුම් 4 තමයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? එතකොට පටු මුදල් ගුණකය ගණනය කරන්න කිව්වොත් කොහොමද ඔබ කරන්නේ? පටු මුදල් සැපයුම වෙන මෙහෙව්වා, අධිබලිත මුදල් වෙන මෙහෙව්වා, ඉර උඩට පටු මුදල් සැපයුම දැම්මා, ඉර යටට අධිබලිත මුදල් දැම්මා. මෙන්න මෙතනට ලිව්වා පටු මුදල් ගුණකය. පටු මුදල් ගුණකය. ඉර උඩට පටු මුදල් සැපයුම. ඒ වගේ අපිට මුදල් ගුණකත් 4ක් නිර්මාණය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම අපිටත් මුදල් ගුණක කියන සංකල්ප 4ක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් අර උදාහරණ ආශ්‍රයෙන් මේ මුදල් ගුණකය කියන සංකල්පය පොඩ්ඩක් අධ්‍යයනයට ලක් කරලා බලමු. දරුවනේ දැන් අපිට තියෙන්නේ උදාහරණයක් ආශ්‍රයෙන් රටක මුදල් ගුණකය, රටක මුදල් සැපයුම සහ අධිබලති මුදල් කියන ඒවායි ආශ්‍රිත සංකල්ප ගණනය කරන්නේ. ඒ සඳහා අපිට ටියුට් එකේ
පිටු අංක 15 තියෙන ගාන තමයි මම කරන්න කියලා කිව්වේ. එතකොට ඔබට පැහැදිලි. මම දැන් ගණනය කරන්න යනවා මුලින්ම රටක පටු මුදල් සැපයීම. හොඳද? රටක පටු මුදල් සැපයීම කියන එක නා සකස් වෙලා තියෙන්නේ. ඔන්න බලා ගන්න. පටු මුදල් සැපයීම සමානයි. පටු මුදල් සැපයීම සමානයි. පටු මුදල් සැපයීම සමානයි. මහජනයාගේ අතේ සංසරණය වන කාසිහා නෝට්ටු. රටේ මහජනයාගේ අතේ සංසරණය වන කාසිහා නෝට්ටු නැත්නම් මහජනයාගේ අත ඇති මුදල් කියලා කියන්නත් පුළුවන් නේ. මහජනයාගේ අත ඇති මුදල් එකතු කරනවා මහජනයා නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු. මොන තැන්පතුද? ඉල්ලුම් තැන්පතු. හොඳද? ඉල්ලුම් තැන්පතු. එතකොට ඔබ ගාන බලන්න. ගානේ තියෙනවා මහජනයා සතු ව්‍යවහාර මුදල් දීලා තියෙන ප්‍රධාන කොටස් දෙකකට. හොඳද? ඒ කියන්නේ කුටුම්බ සතු ව්‍යවහාර මුදලුයි ව්‍යාපාරික අංශය සතු ව්‍යවහාර මුදලුයි කියලා වෙන වෙනම දීලා තියෙනවා. හොඳද? එතකොට රුපියල් බිලියන 45යි කුටුම්බ ගාව, රුපියල් බිලියන 35යි ව්‍යාපාර ගාව. එතකොට රුපියල් බිලියන ඔක්කොම කීයක් තියෙනවද? 80ක් තියෙනවා කාසියා නෝට්ටු විතරක්. එතකොට මහජනයාගේ නමින් වාණිජ බැංකුවලේ තියෙන ඉල්ලුම් තැන්පතු පොඩ්ඩක් බලන්න ඔබ. ඉල්ලුම් තැන්පතු තියෙනවා රුපියල් බිලියන 90ක්. එතකොට රටේ M1 හෙවත් පටු මුදල් සැපයීම රුපියල් බිලියන 170යි. රුපියල් බිලියන 170යි. අන්න ඔක ගණනය කරලා නැති දරුවන් ගණනය කරලා ඔක ලියා ගන්න. දරුවනේ එතකොට පොඩ්ඩක් බලන්න. රටක පටු මුදල් සැපයීම හෙවත් M1 සකස් වෙන්නේ කාගෙන්ද? මහජනයා අත සංසරණය වන කාසිහා නෝට්ටුයි මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු වල එකතුව නැත්තම් ජංගම ගිණුම් වල ශේෂවල එකතුවට කියනවා මොන මුදල් සැපයීමද? පටු මුදල් සැපයීම නේද? ඊළඟට අපිට බලන්න තියෙන්නේ පටු මුදල් සැපයීමට පස්සේ අපිට ගණනය කරන්න තියෙන සංකල්පය තමයි පුළුල් මුදල් සැපයීම. ඊළඟට පුළුල් මුදල් සැපයීම ගණනය කරන්න නම් මම ඒ සඳහා සූත්‍රයක් ලියනවා. ඔබ බලන් ඉන්න. ඒ සූත්‍රය මොකක්ද කියලා. දැන් පටු මුදල් සැපයීම ආශ්‍රයෙන් තමයි ඇත්තටම අපි පුළුල් මුදල් සැපයීමත් හොයන්නේ. ඒතකොට මේ M1 නැතුව බෑ අපිට වැඩේ කරගෙන යන්න නේ. ඒ හින්දා අපි M1 වත් පාවිච්චි කරන්න ඕන. අපි ඊළඟ සූත්‍රය තමයි පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීම සමානයි. පුළුල් මුදල් සැපයීම සමානයි. නැත්නම් යාට කියනවා M2. M2 සමානයි. මෙන්න මේ M1 වලට එකතු කරනවා මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති කාලීන හා ඒ කියන්නේ ස්ථාවර තැන්පතු හා ඉතිරි කිරීමේ තැන්පතු. හොඳද? මෙන්න මෙයාට කියන තවත් නමක් තියෙනවා. මෙන්න මේවා තියෙනවා. කාලීන තැන්පතු තියෙන දරුවනේ. කාලීන තැන්පතු වලටයි සාමාන්‍ය ඉතිරි කිරීමේ තැන්පතු වලටයි කියන තවත් නමක් තියෙනවා. ඒ තමයි ආසන්න මුදල් කියලා. මොන මුදල්ද? ආසන්න මුදල් කියලා. පැහැදිලිද? ආසන්න මුදල්. ඒකට හේතුවක් තියෙනවා. ඔබට මුදල් වර්ග කොටසේදී මම උගන්වනවා ආසන්න මුදල් කියන විශේෂත්වය. ආසන්න මුදල් කියන එක හැදෙන්නේ වෙන මුකුත් කාර්යයක් නිසා නෙමෙයි. මෙන්න මේ කාර්ය නිසා. ඒ තමයි ඔබ දන්නවා මුදලක කාර්යයන් හතරෙන් තියෙනවා එක කාර්යයක් වටිනාකමේ සම්නිධියක් වශයෙන් කටයුතු කිරීම. මොකක්ද? වටිනාකමේ සම්නිධියක් වශයෙන් කටයුතු කිරීමේ කාර්ය කර හැකි මූල්‍යවත්කම් වලට අපි කියන්නේ මොන මුදල්ද? ආසන්න මුදල්. ඇත්තනේ. ඉතිරි කිරීමේ තැන්පතුවක්, ස්ථාවර තැන්පතුවක් කියන්නේ මුදල් ඉතුරු කරන ක්‍රමයක් නේ. මුදලින් කරන කාර්යයක් සිදුවන තැනක්. මුදලින් කරන කාර්යයක් සිදුවන තැනක් තමයි මේ වටිනාකමේ සම්නිධියක් කියන්නේ. ඉතින් අපිට මහජනයාගේ නමින් වාණිජ බැංකුවල තියෙන කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු කියලා ගානක දෙන්න පුළුවන්. නැත්තම් මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ආසන්න මුදල් නැත්තම් ආසන්න මුදල් වල තැන්පතු නැත්තම් ආසන්න තැන්පතු හරි ඒ වගේ මොකක් හරි එකක් දුන්නොත් ආසන්න මුදල් කියලා දුන්නොත් ඒ කියන්නේ මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති
කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු. ඔබට මුදල් වර්ග කොටසම උගන්වනකොට උගන්වනවා ආසන්න මුදල් හා ආදේශක මුදල් කියලා වර්ග තියෙනවා. තේරෙන්නේ? ආසන්න මුදල් වලට වඩා විරුද්ධ ලක්ෂණ තමයි තියෙන්නේ ආදේශක මුදල් වල. හැබැයි අපි දැන් මෙතනදී ඉගෙන ගන්න ඕන ආසන්න මුදල් කියන්නේ මොනවද? මෙන්න මේ කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු වල කියන නම මොකක්ද? මහජනයාගේ නමින් වාණිජ්‍ය බැංකුවල තියෙන ආසන්න මුදල් කියලා කියන්න පුළුවන්. එතකොට කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු තියෙන්නේ මේ වාණිජ්‍ය බැංකුවල විතරද? නෑ, බලපත්‍රලාභී විශේෂිත බැංකුවලක් තියෙනවා නේ. ඒක බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තියෙනවා නම් මෙන්න කියන විදිය හොඳ දහගන්න. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මහජනයාගේ නමින් නැති ආසන්න මුදල්. මොකද්ද? බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මහජනයාගේ නමින් නැති ආසන්න මුදල්. ඒ කියන්නේ මහජනයාගේ නමින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තියෙන මොන තැන්පතුද? කාලීන තැන්පතු හා ඉතිරි කිරීමේ තැන්පතු වල එකතුවටම තමයි මේ කියන්නේ. හොඳද? දැන් එතකොට මම ගාන හදනවා. වටිනාකමේ සංවිධියක් කියන කාර්යය කරන කෙනෙකුට කියන්නේ ආසන්න මුදල්. හොඳද? ඒ කියන්නේ මුදල් ඉතුරු කරලා තියාගන්න පුළුවන් කියන එක තමයි මේ වටිනාකමේ සංවිධියක් කියන කාර්යයෙන් කියන්නේ. ඒක පැහැදිලි කරනවා. හරි. ඊළඟට පැහැදිලි කරනවා නෙවෙයි පැහැදිලි කරා. තාම මුදල් වර්ග ටික මම ඔබට ඉගෙනුවේ නැහැ. නමුත් මුදලේ කාර්යයන් ටික මම ඔබට ඉගෙනුවානේ. මුදලේ කාර්යයන් ටික කාර්යයේදී ඔන්න ඔය ටික ඔබට මතක් වෙන්න ඕන. මොකද්ද මුදලේ කාර්යයන් ටිකේ කාර්යය? මුදලේ කාර්යයන් ටික මොනවද? විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. ගිණුම් මේකකයක් ලෙස කටයුතු කිරීම. විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම සහ වටිනාකමේ සන්නිධියක් වශයෙන් කටයුතු කිරීම. අන්නේ වටිනාකමේ සන්නිධියක් වශයෙන් කටයුතු කරන මූල්‍යවත්කම් වලට කියන නම මොකද්ද? ආසන්න මුදල් කියලා. ආසන්න මුදල් කියලා. පැහැදිලිද? හරි. දැන් අතන පට මුදල් සැපයීම රුපියල් බිලියන 170යි නේද? රුපියල් බිලියන 170යි. ඒකට එකතු කරන්න ඕන මහජනයාගේ නමින් වාණිජ බැංකුවල ඇති ආසන්න මුදල් හෙවත් කාලීන හා ඉතුරුම් තැන්පතු. ඒවා කීයද බලන්න? අන්න රුපියල් බිලියන 140යි. 140යි. එතකොට රටේ පුළුල් මුදල් සැපයීම හෙවත් M2 රුපියල් බිලියන 310යි. රුපියල් බිලියන 310යි. රුපියල් බිලියන 310යි M2. ඒකත් පිළිතුරු ලියා ගන්න දරුවන් ටික. හරි දරුවන් හරියට දාගන්න. හරි දරුවනේ. එතකොට රටක පුළුල් මුදල් සැපයීම කියන මුදල් සැපයීම ගණනය කරාට පස්සේ අපිට ගණනය කරන්න තියෙන ඊළඟ සංකල්පය තමයි රටක ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම නේද? අපි දන්නවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම හැදෙන්නේ මේ M2 එකට අපි එකතු කරන්න ඕන මොකද්ද? M2 එකට එකතු කරන්න ඕන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ශේෂ. නැත්තම් කියන්න පුළුවන් RFC වලිනුත් සහ NRFC වල එකතුව. නැත්තම් කියන්න පුළුවන් නේවාසික පුද්ගලයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම් සහ අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුම් වල ශේෂ වල එකතුව. නේද? අනේවාසික පුද්ගලයන්ගේ නේවාසික පුද්ගලයන්ගේ ගිණුම් ශේෂ වල එකතුව කරන්න. ඒකේ NRFC අපිට ගණන් වල දෙන්න 150. ඒ නිසා මම මුළු ගානම 150 විදිහට සලකලා තමයි දැන් මෙතන ආදේශන කරලා ගාන නිර්මාණය කරන්නේ. හොඳද? දරුවනේ දැන් ඔබ මෙතනට එනකන් M2 වෙනකන් ඔබ ගණනය කරානේ. එතනින් පස්සේ ඔබට දන්නවා M2B නැත්තම් අපිට ඒකට කියන්න පුළුවන් මොන මුදල් සැපයීමද? මොන මුදල් සැපයීමද? ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. ඉතින් එයා ගණනය කරන්න නම් අපි අර හොයාගත්ත M2 හෙවත් පුළුල් මුදල් සැපයීම තියෙනව නේද? එයාට එකතු කරන්න ඕන මහජනයාගේ විදේශ මුදල් තැන්පතු. විදේශ මුදලින් තියෙන මුදල් තැන්පතු ශේෂ. නැත්තම් කියන්න පුළුවන් එයා ප්‍රධාන කොටස් දෙකකට නේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු හා අනේවාසික විදේශ ව්‍යවහාර තැන්පතු. සාමාන්‍යයෙන් ඔබට ගානක දෙන්න 150. ඉතින් අර දෙන්නාගේම එකතුව තමයි ඔබට මේ ගානේ දීලා තියෙන්නේ. ඔබ මේ වීඩියෝ නරඹනවා නම් මම ඔබට කියන්න ඕන අනිවාර්යයෙන්ම ඔබ නිබන්ධනේ පිටු අංක 15 තියෙන ගාන ආශ්‍රයෙන් තමයි මම ඔබට මේ සංකල්ප ටික පැහැදිලි කරන්නේ. ඔබ ඒ ටිකෙන් පුරුදු වෙන්න. එතකොට M2B ආව රුපියල් බිලියන 310ක් සහ අර දෙන්නාගේ එකතුව අපිට රුපියල් බිලියන 50ක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි නිර්මාණය කරගන්නවා මොන සැපයුමද? රටේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම හෙවත් මොන මුදල් සැපයුමද? M2B. අපිට ඊට පස්සේ බලන්න තියෙන්නේ M4 හෙවත් එයාට හඳුන්වනවා මූල්‍ය සමස්තය. මොකද්ද මූල්‍ය සමස්තය? නැත්නම් එයාට තවත් නමක් දෙන්න පුළුවන්. මූල්‍ය සමස්තය. මෙතනින් පස්සේ ගණනය කරන එක නම මේ ලියන්නේ. හොඳද? එයාට මූල්‍ය සමස්තය කියන නම දෙන්නත් පුළුවන්. ඕනනම්
එයාට කියන්න පුළුවන් වඩාත් පුළුල් මුදල් සැපයීම කියලා. මොකද්ද කියන්න පුළුවන්? වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල් මුදල් සැපයීම. හොඳද? වඩාත් පුළුල් මුදල් සැපයීම නැත්තම් රටේ මූල්‍ය සමස්තය කියන එක තමයි ශ්‍රී ලංකාවේ නම් මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට ගණනය කරන්නේ ඔන්න ඕක. වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල් මුදල් සැපයීම. එයා හොයන්නේ M2B වලට එකතු කරනවා මහජනයාගේ නමින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල හා මූල්‍ය සමාගම්වල ඇති කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු. නැත්තම් කියන්න පුළුවන් මෙහෙම. මහජනයාගේ නමින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලයි ඇති ආසන්න මුදල්. එයි මම ඔබට කලින් සඳහන් කරා ආසන්න මුදල් කියලා හඳුන්වන්නේ මොනවද? කාලීන හා ඉතුරු තැන්පතු වලටම තමයිනේ. ඒවා ඉතිරි කිරීමේ මාධ්‍යයන්. ඒතකොට ඉතිරි කිරීමේ මාධ්‍යයන් වල තියෙනවට අපි කියනවා ආසන්න මුදල්. මොකද මේවා වටිනාකමේ සංවිධායකකාරී ඉෂ්ට කරන්නේ. ඉතින් ඔබට ඕන නම් M2B එකටම මෙන්න මෙයා තියෙනවා නම් එයා එකතු කරාම ඔබට රටේ මුළු මුදල් සැපයීම හැවත් මූල්‍ය සමස්තය කියන අගය ගන්න පුළුවන්. දැන් මේ උදාහරණයට පොඩ්ඩක් බලන්නකෝ. මේ උදාහරණයේ හැටියට ඔබට තියෙනවා ඊට පස්සේ ඒකේ දාලා තියෙනවා විශේෂිත බැංකුවල තියෙනවලු රුපියල් බිලියන 210ක්. විශේෂිත බැංකුවල තියෙනවලු රුපියල් බිලියන 210ක්. මූල්‍ය ආයතන නැත්නම් මූල්‍ය සමාගම් වල තියෙනවලු බිලියන 60ක්. එතන තියෙනවලු බිලියන 60ක්. ඒ විතරක් නෙමෙයි ඔබට මුළු M2B ආවා 360ක්. එතකොට 360යි 210යි 60යි කියන අයිතම ටිකේ එකතුව තමයි 570යි 630යි. රුපියල් බිලියන 630ක් තියනවා දරුවනේ. M4 හෙවත් වඩාත් පුළුල් මුදල් සැපයුම් මෙන්න මේක රටේ කීයක් එනවද? රුපියල් බිලියන 630යි. ඔන්න ඔය විදිහට එක ගණනය කරගන්න පුළුවන් අපිට. පැහැදිලි නේද? දරුවනේ දැන් මේ කොටසින් පස්සේ ප්‍රශ්නිය අහලා තියෙන්නේ ඔබගේ ටියුට් එකේ ඇති අහලා තියෙන්නේ රටේ මුදල් ගුණකය කීයද? රටේ අධිබලති මුදල් කීයද? අපි දන්නවා මුදල් ගුණකය හොයන්න නම් අධිබලති මුදල් වෙනම හොයන්න ඕන නේ. අධිබලති මුදල් හොයලා තමයි මුදල් ගුණකය හොයන්නේ. ඉතින් මුලින්ම මම දැන් අධිබලති මුදල් ගණනය කරනවා. අධිබලති මුදල් ගණනය කිරීමෙන් පසු M1 වල මුදල් ගුණකය, M2 වල මුදල් ගුණකය, M2B වල මුදල් ගුණකය සහ M4 යන අයිතම වල මුදල් ගුණක ටික ඔබට වෙන වෙනම ගණනය කරලා පෙන්වන්නම්. පැහැදිලි නේද? ඒ ටික නේද ඔබගෙන් අහලා තියෙන පේපර් එකේ? හරි ඊළඟට බලන්න යන්නේ අධිබලති මුදල් ගැන. එතකොට අධිබලති මුදල් හොයන පළවෙනි සංකල්පය තමයි මොකද්ද? මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටු. මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටු. මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටු. මහජනයාගේ කාසි හා නෝට්ටු මහජනයාගේ නමින් නෙමෙයි මහජනයාගේ කාසි හා නෝට්ටු වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකුවේ ඇති තැන්පතු ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා මොනවද? වාණිජ්‍ය බැංකුවල ඇති මුදල් ශේෂ හා රාජ්‍ය නියෝජ්‍ය ආයතන නමින් මහ බැංකුවේ ඇති තැන්පතු. දැන් ඔබ ඔය ගාන පොඩ්ඩක් බලන්න දරුවනේ. ඔබ ගාන බැලුවම වාණිජ්‍ය බැංකු නමින් මහ බැංකුවේ ඇති තැන්පතුයි රාජ්‍ය නියෝජ්‍ය ආයතන නමින් මහ බැංකුවේ ඇති තැන්පතුයි ඔය ගානේ නෑනේ. ඔබට තියෙන අයිතම දෙකයි. ඒ අයිතම දෙක තමයි කවුද? මහජනයාගේ අතේ සංසරණය වන කාසි හා නෝට්ටුයි වාණිජ්‍ය බැංකුවල තියෙන මුදල් තැන්පතුයි. ඒ අනුව තමයි රටක මුදල් අධිබලති මුදල් ලෙවත් high powered money හොයන්නේ. යාලා අපි H අකුර දෙන්න පුළුවන්. මුදල් සැපයීමට නම් දෙන්නේ MS money supply. අධිබලති මුදල් වලට දෙන්නේ H. ලකුණ දෙන්නේ H. එතකොට ඔය ගානේ හැටියට ඔබ පොඩ්ඩක් බලන්න.
වාණිජ්‍ය බැංකු සතුව තියෙනවා 30ක්. මහජනයා තුව තියෙනවා 80ක්. ඒ 80 එකතුව ගත්තම මහජනයාගේ 80යි වාණිජ්‍ය බැංකු ගාව තියෙනවා 30ක්. ඉතින් රටේ high powered money හෙවත් රටේ අධිබලති මුදල් කීයද? අධිබලති මුදල් කීයද? රුපියල් බිලියන 110යි. රුපියල් බිලියන 110යි. රුපියල් බිලියන 110යි. ඒක ගණනය කිරීමට පස්සේ රුපියල් බිලියන 110යි. හරි. අධිබලති මුදලුත් ගණනය කිරීමෙන් පස්සේ අපි දැන් එක එක මුදල් සැපයීමට අදාළ වෙන වෙනම මුදල් ගුණකයන් ගණනය කරන්න ඕනේ නේද? ඉතින් මම ඔය හොයාගත්ත සංඛ්‍යා දත්ත ටික මෙහෙම ලියා ගන්නවා. හොඳද? මම ලියා ගන්නවා අධිබලති මුදල් කීයද? අධිබලති මුදල් රුපියල් බිලියන 110යි. M1 M2 M2B M4 මෙන්න මේවායි අයිතමෙන් ටික මට කියන්න. මේවායි අයිතමෙන් ටික මට කියන්න. මේවායි අයිතමෙන් ටික මට කියන්න. අපි දැන් ඔන්න මුදල් ගුණක ටික ගණනය කරන්න නම් අපිට ඕන වෙනවා මේ අධිබලති මුදල්, මේ මුදල් සැපයුම් නේ. අපි දැන් මෙතන M දාලා තියෙන එකේ ඕනනම් මෙන්න මෙහෙම දාගන්න පුළුවන්. MS1 MS2 මුදල් මනි සප්ලයි කියලා. එහෙම දාගන්නත් පුළුවන්. හොඳද? එතකොට බලාගන්න. මුදල් ගුණකයට කියනවා MN. හොඳද? MM. ඒ හින්දා මේක පටු මුදල් ගුණකය වෙන්න නම් M1. පැහැදිලිද? පටු මුදල් ගුණකය වෙනවා නම් MN1. එතකොට කොහොමද හොයන්නේ? M1 බෙදනවා H වලින්. M1 බෙදනවා H වලින්. බලන්නකො. M1 කීයද? රුපියල් බිලියන 170යි. මේ අපේ අධිබලති මුදල් කීයද? 110යි. එතකොට පටු මුදල් ගුණකය එනවා 1යි 170න් තව රුපියල් 60ක් ඉතුරුයි. 60ට තව බිංදුවක් එකතු කරාම 600යි. 600ට 5යි. ඔන්න. එතකොට මේකේ තේරුම මොකද්ද? පටු මුදල් ගුණකයේ තේරුම මොකද්ද? රටේ අධිබලති මුදල් මෙන් 1.5 වාරයක් රටේ පටු මුදල් සැපයීම. මොකද්ද මේ කියන්නේ කොහොමද? රටේ අධිබලති මුදල් මෙන් 1.5 වාරයක්. ඒ කියන්නේ එකමාරක් ඇතුළත් වෙනවලු මොන මුදල් වලද? රටේ පටු මුදල් සැපයීම තුළ. මුදල් ගුණකය කියන එකේ අගය මොකද්ද? රටේ අධිබලති මුදල් මෙන් කොපමණ වාර ගානක්ද රටේ මුදල් සැපයීම කියලා මම බලන මිනුම. ඉතින් මේක අපි පටු මුදල් සැපයීම ආශ්‍රයෙන් පටු මුදල් ගුණකය ගණනය කරා. අන්න ඒකට එනවා 1.5ක් තව සංඛ්‍යා දත්ත ගන්න පුළුවන්. මම මේ අවස්ථාවෙන් නැවැත්තුවා. පැහැදිලිද? දන්නේ නැති දරුවන් ඕක ලියා ගන්න දැන්. මෙතනින් පස්සේ මම ගණනය කරන්න යනවා පුළුල් මුදල් ගුණකය. මොන මුදල් ගුණකයද? පුළුල් මුදල් ගුණකය. එතකොට මම මේක ආයෙ ලියා ගන්නවා මෙන්න මෙහෙම. MM පුළුල් මුදල් ගුණකය සමානයි M2 බෙදීම high powered money. ඒ කියන්නේ රටේ පුළුල් මුදල් සැපයීම බෙදෙනවා high powered money 110න්. එතකොට එනවා 2යි. 2යි කියන්නේ 220යි. 220යි කියන්නේ 90යි. 90යි කියන්නේ 7යි. 8ක් වෙනවා නම් 880ක් වෙනවා. 880යි. හරි. එතකොට රටේ පුළුල් මුදල් ගුණකය ඇවිල්ලා 2.8යි. ඒකේ තේරුම සරල තේරුම කිව්වොත් රටේ මේ M2 නැත්තම් M2 හරියටම මේ අධිබලති මුදල් මෙන් 2.8 වාරයක්. මොකද නැත්තම් අධිබලති මුදල් මෙහෙම ඊට වඩා හොඳයි මෙහෙම කියන එක. රටේ මුදල් පුළුල් මුදල් සැපයීම අධිබලති මුදල් මෙන් 2.8 වාරයක් ගුණ කරොතින් තමයි අපිට M2 හොයාගන්න පුළුවන්. දැන් ඔබට නිකමන මෙහෙම බලන්නකෝ. දැන් ඔබට ගානක ඕනනම් දෙන්න පුළුවන් මුදල් සැපයීම හොයන්න කියලා. මුදල් සැපයීම හොයන්න දුන්නම් මෙන්න මේක තමයි සරල ක්‍රමය. M2 හොයන්නේ කොහොමද? M2 හොයන්නේ high powered money ගුණ කරනවා කාගෙන්ද? මුදල් ගුණකයෙන්. මුදල් ගුණකයෙන්. ඕක මම සිංහලෙන් ලියන්නද? මුදල් සැපයීම සමානයි අධිබලති මුදල් ගුණ කිරීම මුදල් ගුණකය. ඔය MCQ වල රටා මම මේ පෙන්නන්නේ එක තේරෙනවද? එතකොට අර සූත්‍රයෙන්ම මේ සූත්‍රයෙන්ම මම තව එක්කෙනෙක් හිව්වා දැක්කද? මේ සූත්‍රයෙන්ම මම තව එක්කෙනෙක් හිව්වා.
පැහැදිලිද? පැහැදිලිද? මුදල් ගුණකය හොයන්නේ කොහොමද? මේ තියෙන මුදල් සැපයුම හොයන විදිය. හොඳද? මුදල් ගුණකය හොයන්නේ කොහොමද? මේ බලා ගන්න මුදල් ගුණකය හොයන විදිය. මුදල් ගුණකය හොයන්න සිංහලෙන් ලියනවා නම් ඔන්න බලා ගන්න. මුදල් ගුණකය හොයන්නේ මුදල් ගුණකය සමානයි මුදල් සැපයුම බෙදනවා කාගෙන්ද? අධිබලති මුදල් වලින්. ඒක තමයි සාමාන්‍ය සූත්‍රයකින් එන. අයිතම තුනක් තියෙන නිසා තව සූත්‍ර නිර්මාණය කරගන්න පුළුවන් නේ. එතකොට m සමානයි ms බෙදීම h. හරිද? අපිට තව සූත්‍රයක් හදාගන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. පොඩ්ඩක් ඔබ බලන්න. අපිට තව සූත්‍රයක් හදාගන්න පුළුවන්. දැන් දරුවන් මේක උගන්වන ගමන් අවශ්‍ය කොටස් ටික ලියා ගන්න. හොඳේ. ඔතන නම් මම පෙන්නන්නේ ඔය සූත්‍රයේම තව එහාට මෙහාට කිරීමක් කියලා පේනව නේද? ඉතින් ඒවා මම උගන්වනකොටම ලියා ගන්න. හොඳද? දැන් මෙතෙක් වෙලා කතා කරේ මේක තමයි දරුවනේ සාමාන්‍ය මුදල් ගුණකය හොයන සූත්‍රයනේ. මොකද්ද කරන්නේ? මුදල් සැපයුම් බෙදනවා අධිබලති මුදල් වලින්. අධිබලති මුදල් හොයන්නේ කොහොමද? අධිබලති මුදල් කියන්නේ මහජනයාගේ අතේ සංසරණය වන කාසිහා නෝට්ටු, වාණිජ බැංකුවල ඇති මුදල් ශේෂ, වාණිජ බැංකුව නමින් මහ බැංකුවේ ඇති තැන්පතු සහ රාජ්‍ය නියෝජ්‍ය ආයතන නමින් මහ බැංකුවේ තියෙන තැන්පතු නේද? මුදල් සැපයුම කියන එකේ මුදල් සැපයුම් වර්ග 4ක් තියෙනව නේද? ඉතින් සැපයුම් වර්ග 4ක් තියෙන හින්දා අවස්ථා 4කට මුදල් ගුණක 4ක් නිර්මාණය කරන්න පුළුවන් නේද? මම දැන් මේ මුදල් ගුණ මේවා හෙව්වා නේද? මේවා වෙන වෙනම හොයනවා පෙන්නුවා නේද ඔබට? මේවා හොයලා ඉවරලා මම දැන් ගණනය කරන්නේ මේක. මම මෙතනදී පෙන්වා සිටියේ මේ සූත්‍රයේ ආශ්‍රයෙන්ම මෙයාවත් නිර්මාණය කරගන්න පුළුවන් කොහොමද? මුදල් සැපයුම හොයන්න පුළුවන් අපිට ඕන නම් අධිබලති මුදල් ගුණකයෙන් ගුණ කරලා. නැත්නම් අපිට රටේ අධිබලති මුදල් හොයාගන්න පුළුවන් මුදල් සැපයුම මුදල් ගුණකයෙන් බෙදලා. පැහැදිලිද? ඒ ඔබට MCQ රටාවලට වැදගත් වෙන අවස්ථා ටිකක්. ඊළඟට මම M2B ගණනය කරාද? ඊළඟට අපිට ගණනය කරන්න තියෙන්නේ M2B ආශ්‍රයෙන් එන M2B ආශ්‍රයෙන් හෝ M4 ආශ්‍රයෙන් එන මුදල් ගුණකය තමයි ගණනය කරන්න ඉතුරු වෙලා ඇත්තේ. අපි ගණනය කරේ හරි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ M2B ඒ කියන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම ආශ්‍රයෙන් මුදල් ගුණකය කීයද කියලා ගණනය කරන්න තමයි. හොඳද? ඒක ගණනය කරනවා නම් M2B බෙදීම H. එතකොට 360 බෙදීම 110. ඔන්න බලා ගන්න. එතකොට එනවා 3යි. 3යි කියන්නේ ආපහු 3ක් යනවා ආපහු 2යි. 2ක් ගියා කියන්නේ ආපහු ගානක් යනවා. පොඩ්ඩක් ඉන්න මම්ම තුලනය කරලා ලියන්නම්. 360ට 3යි 330යි 30ක් ඉතුරුයි. 30යි කියන්නේ 300යි 300 තුන දෙකක් තියෙනවා. 220යි 220යි කියන්නේ තව 7ක් විදිහට අපිට ගන්න පුළුවන්. හොඳද? එතකොට MM2 ඒ කියන්නේ මෙන්න මෙයාගේ මුදල් ගුණකය. ඒ කියන්නේ M2B නේ sorry. M2B මුදල් ගුණකය. ඒ කියන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් ගුණකය ඇවිල්ලා 3.27යි 3.27යි. ඒ විතරක් නෙමෙයි මම ඔහොම ගණනය කරලා පෙන්නන්නම්. රටේ මූල්‍ය සමස්තයවත් රටේ මේ මුදල් ගුණකය. ඒ කියන්නේ ඔබගෙන් මේක ප්‍රශ්න දෙකක අහලා ඇති. අවසාන කොටසේ අවසාන එක හා 19 වෙනි ප්‍රශ්නේ මට මතක විදියට. ඉතින් ඒක ගණනය කරන්නේ දරුවනේ MM4 සමානයි M4 බෙදීම H. ඒ කියන්නේ අධිබලති මුදල් 630 බෙදනවා 110න්. එතකොට එනවා ඔබට 5.7ක මුදල් ගුණකයක්. 5.7ක මුදල් ගුණකයක් එනවා. මේකේ සරල අදහස කිව්වොතින් රටේ මූල්‍ය සමස්තයේවත් වඩාත් පුළුල් මුදල් සැපයුම රටේ අධිබලති මුදල් මෙන් 5.7ක වාර ගුණයකින් තමයි රටේ මූල්‍ය සමස්තය සකස් වෙලා තියෙන්නේ කියන අදහස තමයි ඒකෙන් පැහැදිලිලා තියෙන්න ඕනේ. හොඳද? එතකොට මේ ටික අවශ්‍ය දරුවන් ලියා ගන්න. ප්‍රස්තාව මේ ගාන බලන්න පිටු අංක 15 නිබන්ධනේ නම් ඒක අරගෙන තමයි මේ වීඩියෝ එක බලන ළමෙක්ට උනත් වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳද? හරි දරුවනේ. එතකොට දැන් අද සංකල්ප ටිකෙන් අපි හඳුනාගත්තේ රටක මුදල් සැපයුම ආශ්‍රිතව මුදල් ගුණකය ගණනය කිරීම, අධිබලති මුදල් ගණනය කිරීම සහ ඒ මුදල් සැපයුම් සංකල්ප ආශ්‍රයෙන් පටු මුදල් ගුණකය, පුළුල් මුදල් ගුණකය, ඒකාබද්ධ පුළුල් මුදල් ගුණකය හා වඩාත් පුළුල් මුදල් ගුණකය තමයි අද අපි ඔබත් එක්ක කතා කරේ. ඊළඟ වීඩියෝ තුලින් මම ඔබට ගෙනෙනවා මේ රටක මුදල් සැපයුම තියෙනවනේ. මේ රටක මුදල් සැපයුම තීරණය කරන සාධක කිහිපයක් තියෙනවා.
රටක මුදල් සැපයුම, රටක මුදල් ගුණකේ, රටක අධිබලති මුදල් අන්නේ කියන සියලුම සාධක තීරණය කරන සාධක ටිකක් තියෙනවා ආර්ථික විද්‍යානුකූලව. අන්න ඒව ටික පැහැදිලි කරමින් තමයි මම ඔබත් සමග ඊළඟ වීඩියෝ එකේ එන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. ඔබ සැමට ආයුබෝවන්.